විශේෂයෙන්ම අභියාචනාධිකරණය මගින් සයිටම් ආයතනය මගින් ඉගෙනගත් ශිෂ්‍යාවක් විසින් ගොනු කළ ලද නඩුවකට අදාළව තීන්දුවක් ලබා දීලා තිබෙනවා. එම ශිෂ්‍යාවට වෛද්‍ය වෘත්තිකයෙක් වශයෙන් ශිෂ්‍යාව ලියාපදිංචි කරන ලෙස ඒ සම්බන්ධවත් ඉදිරියේදී මේ සම්බන්ධව ගත යුතු පියවර පිළිබඳවත් ජනතා විමුක්ති ස්ථාවරය මේ රටේ ජනතාවට දැනුවත් කරන්න. මුලින්ම අපි දකින දේ තමයි මේ අභියාචකකරණ තීන්දුව සයිටම් ආයතනයට වස් 10ක වෙන විදිහට මේ තීන්දුව ලැබෙවි කියන එක පිළිබඳව සමාජය තුළ පොදු අදහසක් තිබුණා. මොකද විශේෂයෙන්ම නඩුව පවරපු සෞඛ්‍ය අමාත්‍යාංශය හිටියේ සයිටම් ආයතනයේ පැත්තේ. එසම මේ නඩුවේ මේ උසාවිය දීපු තීන්දුව පිළිබඳව පුදුමයටපත් වෙන්න හේතුවක් නැහැ. මේ නඩුවේ පැමිණිල්ලත් විත්තියත් දෙකම සයිටම් ආයතනය පිළිගන්නවා. ඔබ දන්නවා මේ නඩුව පවරපු ශිෂ්‍යාව ඇය සයිටම් ආයතනයෙන් ඇයට උපාධියක් ලැබුණ අය. එම උපාධිය ශ්‍රී ලංකාවේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අනුව පිළිගනු ලබන උපාධියක් කියන පදනම මත සිටගෙන තමයි ඇය ශ්‍රේෂ්ඨ අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරේ ඇයට වෛද්‍යවරියක් විදියට ලියාපදිංචි වෙන්න ශ්‍රී ලංකාව වෛද්‍ය සභාව ඉඩ දෙන්නේ නැහැ. මේ සම්බන්ධ නියෝගයක් කරන්න. ඒතර මේ වෙනුවෙන් නඩු පවරවේ ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය. මේකේ පැමිණිල්ල ශිෂ්‍යාවගෙන් ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යවරයාට තමයි විරුද්ධව තමයි මේ පැමිණිල්ල ක්‍රියාත්මක වුනේ. ඉතින් එතකොට සෞඛ්‍ය අමාත්‍යවරයා අපි දන්න දේ තමයි ඔහු ප්‍රසිද්ධියේ මම හිතන්නේ පාර්ලිමේන්තුව අවසානට පැවතුණු 27 වෙනිදාත් ප්‍රසිද්ධියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුව දැනුම් දුන්නා උසාවියට. පාර්ලිමේන්තුව හරහා දැනුම් දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිගටම මේ සයිටම් ආයතනය නීතිගත කරන්න කැමතියි කියලා. ඒ නිසා මේක වාදයක් ගියප එකක් නෙමෙයි. ඇත්තටම නඩුවක දෙපැත්තක් තියෙන්න ඕනනේ. ඒ නිසා මේක ඇත්තටම ගත්තොත් මේ උසාවිය සම්බන්ධ ප්‍රශ්නකට වඩා පැමිණිලිකාරය විත්තිකාරය දෙන්නම එකට වාඩි වෙලා එකට සාකච්ඡා කරලා එකට වැඩ කරපු තැනක් මේක. ඒ නිසා මේක ඇත්තටම ගත්තොත් මේ නඩුවේ ඔබ දන්නවා ඒ නිසා මේ නඩුවේ තිබිච්ච මේ ඒකපාර්ශ්වික ස්වභාවය මොකද පැමිණිල්ලේ ඉදිරිපත් කරන කරුණු මත වලට විරුද්ධව විත්ති ඉදිරිපත් කරන කරුණු මත තමයි උසාවියක විවාදයක් දෙපැත්තක් හැදෙන්නේ. උසාවිය අවටපාත සාක්ෂි මත තීන්දුව දෙන තැනක් නෙමෙයි විශේෂයෙන්ම සිවිල් අධිකරණ. ඒවා ඉදිරිපත් කරන කරුණු කාරණා මත තමයි ඉදිරිපත් කරන ලේඛන මත තමයි උසාවිය තීන්දුව දෙන්නේ. ඒතර එතෙන්දී පැහැදිලි දෙපැත්තක කරුණු ඉදිරිපත් කිරීමක් මේ නඩුවේ කෙරුණේ නැහැ. ඒ සඳහා ඇත්තටම දෙපැත්තක් එන්න තිබුණා. මේ සඳහා ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන 13ක් ඉල්ලා සිටියා මේ නඩුවේ පාර්ශ්වකරුවන් බවට පත් වෙන්න දෙන්න කියලා. නමුත් සමහර තාක්ෂණික හේතු තිබෙන්නේ නැති. ඒ තාක්ෂණික හේතු පාවිච්චි කරලා ඒ කිසිදු කෙනෙක්ට මේකේ නඩුවේ පාර්ශ්වකරුවන් වෙන්න දුන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ නඩුවට යම් ආකාරයක කරුණු ඉදිරිපත් කරන්න ඇමතිවරයාගේ පාර්ශවය හරහා ඇමතිවරයා වෙනුවෙන් කරුණු දක්වන්න කණ්ඩායමක් විතර තමයි ඇත්තටම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේක කටයුතු කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා අපි දකින මූලික වශයෙන්ම මේ නඩුව සෞඛ්‍ය ඇමතිවරයාත් සයිටම් ආයතනයත් එකට එකතු වෙලා දාපු නඩුව. ඒ නිසා එවැනි නඩුවක තීන්දුව පැහැදිලිවම දෙපැත්තකට හුම්කන් දෙලෙන තීන්දුවකට වඩා මෙහෙම ස්වභාවයක් වීම අපි දකිනවා. මේක කවුරුත් බලාපොරොත්තු වෙච්ච වැඩි පිරිසක් බලාපොරොත්තු වෙච්ච තීන්දුවක්. ඒ නිසා මුලින්ම ජනතා විමුක්තියට උසාවියට මෙහෙම නියෝග දෙන්න තියෙන අයිතිය පිළිගන්නා ගමන් අපි මේ තීන්දුවේ හරයට එකඟ නැහැ. අපි දකින්නේ පැහැදිලිවම මේ රටේ රට පවත්වාගෙන යන්න බෑ. මේ ආකාරයට රටේ පිළිගත් රාජ්‍ය ආයතන විශේෂයෙන්ම අධ්‍යාපන ආයතන මේ අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව කියන ආයතනවල ඒ අදහස් තකන්නේ නැතිවන රට ඉස්සරහට කටයුතු කරන්න යන්නේ
රටේ කිසිම ආයතනයක් පවත්වාගෙන යන්න බෑ. දැන් උදාහරණයක් මම කියන්නම්. අපි අහන්න කැමති මොකද්ද ඒකට නීතිවේදීන්ගේ අදහස කියලා. ඔබ දන්නවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල කියලා එකක් පසුගිය රාජපක්ෂ පාලනයෙන් පටන් ගත්තා. මෙතන කලිනුත් කොතලාවල ආරක්ෂක ආයතනයට ආව ශිෂ්‍යාවන් ලංකාවේ විවිධ වෛද්‍ය ඉංජිනේරු පිටවලට ඇතුළු කරා යම් විශේෂ සහන මට්ටමක් දීලා ඒ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල අවස්ථාවේක ඉංජිනේරුවන් වෛද්‍යවරුන් හදාගන්න සමාන ලකුණු මට්ටමින් නෙමෙයි යම් අඩු ලකුණු මට්ටමින් නමුත් ආරක්ෂක අංශවලට දීලා තිබෙන විශේෂ අවස්ථාවක් මත. ඒතර ඒක අපේ රටේ දිගට ක්‍රියාත්මක වුණා. නමුත් පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා සිටින කාලේ ඔවුන් විශ්වවිද්‍යාලයක් කියලා එකක් නම් කළා. ඒක අද වෙනකොට ඔබ කවුරුත් දන්නවා හැම උපාධියක්ම විකුණනවා. ඇත්තටම ගත්තොත් මේ ප්‍රශ්නේ එතෙන්ටත් එහෙමම තියෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නය, මිල මුදල් වල ප්‍රශ්නය ඔක්කොම තියෙනවා. දැන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂකාංශවල ශිෂ්‍යයන්ට වඩා දැන් ඉන්නේ පිටස්තර ශිෂ්‍යයෝ. දැන් එතන තියෙනවා නීති පීඨයක්. දැන් මේ නීති පීඨයේ ශිෂ්‍යාවන් ඉල්ලා සිටිනවා කොළඹ නීති පීඨයේ කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ LLB උපාධිය කරන ශිෂ්‍යාවන්ට ඔබ දන්නවා ඔවුන්ට අවුරුදු 2ක ඔවුන් නිදහස් වීමක් කරනවා නීති පීඨයේ නීති විද්‍යාලයේ ලෝ කොලෙජ් එකේ. හැම නීතිඥවරයෙක්ම නීති වීමට කලින් නීති විද්‍යාලයේ වසරක පුහුණුවක් කළ යුතුයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ඉගෙන ගන්න සිසුන්ට අවුරුදු 2ක සහනයක් ලැබෙනවා. මේ සහනය වෙන කිසිම සිසුවට ලැබෙන්නේ නැහැ. කියන්නේ එංගලන්තයේ ලියලා එන අයටත් ලංකාවේ නීති පීඨයේ විභාග ලියන්න ඕන. ඒ නිසා තමයි අර පහුගිය කාලේ රාජපක්ෂ පුතෙක්ට මේ කාමරයක විභාග ලියන්න සිද්ධ වුණේ. ඒ එංගලන්ත විභාග කළා ආවත් මෙහි විභාග ලියන්න ඕන. ඒ නිදහස් වීම තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුන්ට පමණයි. දැන් කොතලාවල පීඨය ඉල්ලා සිටිනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති අංශය ඉල්ලා සිටිනවා. එම සිසුන්ටත් එම අවස්ථාව ලබා දෙන්න කියලා. දැන් අපි දැනගන්න කැමති මොකද්ද නීති අධ්‍යාපන සභාව මේ සම්බන්ධයෙන් දෙන්න තියෙන්නේ. දැන් මේක මේ එළියට මාව නැති වුණාට දැන් මේකත් අවුරුද්දක් විතර පරණයි. නීති අධ්‍යාපන සභාව ඒක දෙන්නේ නැහැ. තාම දීලා නැහැ. ඒක දීලා නැහැ. දැන් ඒ නිසා මේ පසුගිය කාලේ ආරම්භ වෙච්ච ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ ප්‍රමිතිය හදන්නේ නීති අධ්‍යාපන සභාව. ලංකාවේ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධ තීන්දුව කරන්නේ නැත්නම් මේ පීඨාධිපතිවරු මණ්ඩලයක්. ඊට පස්සේ ඒකේ වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රමිතිය මත තීන්දුව කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට වඩා ශ්‍රී ලංකා ආණ්ඩුව සතු ශ්‍රී ලංකා රාජ්‍ය සතු වෙනත් ආයතනයක් නැහැ. දැන් මට කියන්න බෑ මම වෛද්‍යවරයෙක් කියලා. දැන් සමහර රජවරු පහුගිය ඉස්සර කාලේ හිටියා තමන්ම ඔටුන දාගෙන තමන්ම රජ වුණා. නමුත් අපි අහලා නැහැ ලෝකේ කවුරුවත් මේ උසාවි තීන්දුව මත දොස්තරලා වෙච්ච. උසාවි තීන්දුව මත නීතිඥයෝ වෙච්ච. උසාවි තීන්දුව මත විද්‍යාඥයෝ වෙච්ච. එහෙම වෙන්න බෑනේ. දැන් මේ තත්ත්වයන් උසාවි තීන්දුවක් මත පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙක් දාන්න. ඔව් පිළිගන්නවද? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙක් නම් කරන්න පුළුවන්ද උසාවියකට? මොකද ඒකට පිළිගත් තේරීම් මණ්ඩලයක් ඉන්නවා පිළිගත් ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අපි දකින දේ තමයි මෙතන උසාවිය සම්බන්ධ ප්‍රශ්නකට වඩා තිබෙන්නේ මේ රජය පැහැදිලිවම මේ නීති විරෝධී විශ්වවිද්‍යාල උපාධියක් දීමට කිසිදු පදනමක් සුසුකමක් නැති දූෂිත මිනිස්සුන්ටත් බොරු කියපු ශිෂ්‍යයන්ටත් බොරු කරපු රටටත් බොරු කියපු මේ දූෂිත ආයතනයකට සයිටම් කියන ආයතනයට විශ්වවිද්‍යාල පිළිගැනීම ලබා දුන්නා. ඒක සම්පූර්ණ නීති විරෝධී අපි කරුණු කාරණා සහිතව ඔප්පු කරලා තිබෙනවා. ඒ සම්බන්ධ සියලුම කරුණු ඇත්තටම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් උසාවියට වාර්තා කරා. නමුත් ඔබ දන්නා වෛද්‍ය සභාවට සිද්ධ වුණේ සෞඛ්‍ය ඇමතිවරයා වෙනුවෙන් නඩුවට පෙනී. සෞඛ්‍ය ඇමතිවරයාගේ ස්ථාවරය වුණේ මේක දිය යුතුයි කියලා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ අපි නැවතත් කියන්නේ වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කිරීමට තිබෙන අයිතිය නෙමෙයි.
උපාධියක් ලබා දීමටවත් මෙම ආයතනයට නීත්‍යානුකූල අවසරයක් දීලා හැම ගහපු ගැසට් එකක් නැහැ. ඒ නිසා මම හිතන්නේ අපිට ඒ නිසා ජෛව වශයෙන් අපි මේ කරුණු අධ්‍යයනය කරලා කතා කරන්නේ. ඒ නිසා අපිට මූලික වශයෙන් කියන්න තියෙන්නේ නඩු තීන්දුවක් දෙන්න උසාවියට තියෙන අයිතිය පිළිගන්නා ගමන් මේ නඩු තීන්දුව පැමිණිල්ල සහ විත්තිය දෙකම ඒකපාර්ශ්විකව කටයුතු කරපු එකක් නිසා අපි දකින උසාවියට හරියට කරුණු වාර්තා නොවිච්ච කරුණක්. ඒ නිසා අපි මේ පිළිබඳව වෛද්‍ය සභාවේ අදහස් අපි පහුගිය කාලේ වරින් වර දැනගත්තා. පහුගිය 27 25 වෙනිදා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා මේ නඩු තීන්දුව කුමක් වුවත් ඒ නඩු තීන්දුව සයිටම් එක අනුමත කරන එකක් වුණොත් මේකට අභියාචනා කරන බව. ඒ නිසා අපි දකින්නේ මේ නඩුවට අභියාචනා කළ යුතුයි වෛද්‍ය සභාවේ. මොකද මේක දේශපාලන කරුණක් නෙමෙයි, මේක වෘත්තීමය කරුණක්. ඉතින් වෘත්තීමය කරුණු සම්බන්ධව තීන්දුව ගැනීමට ඒ වෘත්තීය නිපුණතාවය සහිත ආයතන වලට සදාචාරමය අයිතියක් තියෙනවා. ඒක එක. ඒ නිසා අපි දක්වන අභියාචනා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා වෙනත් පාර්ශවයන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී වෙනත් පාර්ශවයන්ටත් එකට ඉදිරිපත් වෙන්න ශිෂ්‍ය ව්‍යාපාරයට, ඊළඟට වෛද්‍ය වරුන්ගේ සංගම් වලට අයිතියක්, ඒ වගේම පීඨාධිපතිවරුන්ට, ආචාර්යවරුන්ට මේකට අයිතියක් තියෙනවද කියලා පිළිබඳව සොයා බලන්න. ඒ නිසා පළවෙනි කරුණ තමයි මේ නඩු තීන්දුවට අභියාචනා කරන අවස්ථාව. ඒ නිසා මේ දැන් ඒ නිසා සයිටම් එක හෙට ලියාපදිංචි වෙන්නේ නැහැ. මොකද මහාචාර්ය කාලපොන්සේකා මැතිතුමා ප්‍රසිද්ධියේ 25 වෙනිදා ප්‍රකාශ කර සිටියා ඔබේ ජනමාධ්‍ය සම්බන්ධ සම්මන්ත්‍රණයකදී OPA ශාලාවේ පැවතිච්ච එතුමා කියා සිටියා නියෝගය කුමක් වුවත් ඔහුවත් ඔහුගේ නියෝජිතයන්වත් මේ නියෝගයට අත්සන් කරන්නේ නැහැ කියලා. එහෙමනම් තියෙන්නේ රාජසේනාරත්න මහත්මයාට වෛද්‍ය සභාව ඉවත් කරලා වෛද්‍ය සභාව විසිරුව හැරලා වෙනත් වෛද්‍ය සභාවක් පත් කරගෙන මේ කටයුත්ත කරන්න අපි කියනවා එහෙම කරන්න. එතකොට මේ දේශපාලන සහ වෙන ආයතනික විශාල අරගලයක් වඩපත් වෙනවා. ඒ නිසා පළවෙනි කරුණ තමයි මේ කාරණා සම්බන්ධව වෛද්‍ය සභාවෙන් අභියාචනා කරන බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ තිබුණා මීට කලින් තීන්දුවට කලින්. අපි හිතන මේ තීන්දුව වෙනස් වෙනකක් නැහැ කියලා. ඒ වගේම අපි බලනවා මේ සම්බන්ධ උනන්දු සහගත අනිකුත් කණ්ඩායම් වලටත් මේකට හවුල් වෙන්න පුළුවන්ද එවැනි අභියාචනයකදී කියලා. දෙවෙනි කරුණ තමයි අපි දකිනවා ලංකාවේ දැන් මේ දූෂිත ආයතනයකට, නීති විරෝධී ආයතනයකට දේශපාලන බලය බලහත්කාරය පාවිච්චි කරලා රාජපක්ෂ පාලනය ගෙනිච්ච ආයතනය තමයි වර්තමාන මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව විසින් දැන් මේ ලයිසන් එක දීලා තියෙන උසාවියක් කරා. අපි පැහැදිලිව කියනවා මේ උසාවිය නෙමෙයි මේකේ වග උත්තරකරුවා, මේ වැරදි තීන්දුවේ වග උත්තරකරුවා පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව. මොකද ඒ ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රසිද්ධියේ පුනා මේ සම්බන්ධව මත ප්‍රකාශ කර සිටියා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිවරයාගේ පුතාගේ බිරිඳ මේ සයිටම් ආයතනයේ ශිෂ්‍යාවක් කියන එක රටම දන්නවා. මම නැවතත් කියනවා ජනතා ආයතනයේ ප්‍රමුණත් EPDP සංවිධානයත් හැර අනික සියලුම දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු නියෝජනය කරන ඒ අයගේ දරුවන්, මේ මන්ත්‍රීවරුන්ගේ දරුවන් සයිටම් එකේ ඉගෙන ගන්නවා. ශ්‍රී ලංකා දාස් පක්ෂයේ ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉන්නවා, TNA සංවිධානයේ ඉන්නවා. අපිට මේ දරුවන් සම්බන්ධව සහ මේ මන්ත්‍රීවරු සම්බන්ධව පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා පාර්ලිමේන්තුව ඔබ දැක්කා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධ විකෘති වාර්තාවක් සකස් කරා. මේ නඩු තීන්දුවට උදව් කරන්න එහෙම සකස් කරා. මේවා මේ හදිසියක් තීන්දුව නෙමෙයි. පාර්ලිමේන්තුවේ මේකට සීල්ලයක් ඕනකම තිබුණා. මොකද මේ නඩුවේ මහ විශාල විවාදයක් තිබුණේ නැහැ. මොකද පැමිණිල්ලයි විද්‍යාව එකම දේ කියන්නේ. එසේදී මේව කල්ගත්ත සමහර හේතු තමයි අපි දකින විදිහට පාර්ලිමේන්තු වාර්තා හදලා දුන්න ආශුමාර සිංහල. ඔබතුමාලා දන්නවා පාර්ලිමේන්තුවේ කමිටුවක් හැදුවාම ජනතා ප්‍රශ්නයක් සම්බන්ධ පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදාය තමයි ඒ ප්‍රශ්නයට සම්බන්ධ සෑම පාර්ශවයකම කැඳවන එක. පාර්ලිමේන්තුවේ තියෙන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේ උපකාරක සභාවකින් සයිටම් ආයතනය පිළිබඳ වාර්තාවක් නිකුත් කළා. මම දැක්ක ඊට පස්සේ දවසේ ගොඩක් ජනමාධ්‍යවල ඒවා පත්‍රවල ප්‍රධාන ශීර්ෂ බවට පත් කරලා තිබුණා. නමුත් මේ පුදුම පාර්ලිමේන්තු වාර්තාවක්. ඒක පාර්ලිමේන්තු සාම්ප්‍රදාන වාර්තාවක් නෙමෙයි.
ඕනම කාරණයකදී පාර්ලිමේන්තුව ඇහුම්කන් දිය යුතු ඕනම හැම කෙනාට. පාර්ලිමේන්තුව තමන්ගේ නිගමනයන් කියන බාධාවක් නැහැ. නමුත් පාර්ලිමේන්තුව දැන් ඕනම තේරීම් කාරක සභාවක් ගත්තත් ඕනම එවැනි කාරක සභාවකදී අපි අහනවා විවිධ පැතිවලින්. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න සම්බන්ධ කතා කාරණේදී අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන් ගුටි කාපු අම්මා තාත්තා විතර නෙමෙයි ඒජන්සි කරුවොත් කැඳවනවා. තානාපතිවරුත් කැඳවනවා. හැම කෙනාම කැඳවලා තමයි ප්‍රශ්න ගැන අදහසකට. මීට කලින් අන්තර්ජාතික පාසල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් තිබුණා 2003 කාලෙදී. පක්ෂ තුනකින් සමාජිකව මමත් එක්ක සමාජිකයෙක් අපි මොකද්ද කළේ? අපි අන්තර්ජාතික පාසල් සම්බන්ධව පක්ෂ හෝ විපක්ෂ හෝ තීන්දුවක් කරන්න කලින් ලංකාවේ සියලුම අන්තර්ජාතික පාසල් සියල්ලකම වගේ සභාපතිවරු ගෙන්නවා. ඒවා අයිතිකරුවන් ගෙන්නවා. ඒවා ආචාර්යවරු ගෙන්නවා. ඊට පස්සේ රාජ්‍ය පාසල් වල ප්‍රධානය සම්මත පාසල් වල ප්‍රධානින් ගෙන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශික ගෙන්නවා. ඉතින් එහෙම තමයි කරන්න ඕනේ. මේක උනේ ඔබ දන්නවා මේ පාර්ලිමේන්තු වාර්තාව සකස් කරද්දී ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම අදහස් ගත යුතු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කැඳෙන්නේ නැහැ පාර්ලිමේන්තු කමිටුවට. රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරීන්ගේ සංගමය කැඳෙන්නේ නැහැ. දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය කැඳෙන්නේ නැහැ. පීඨාධිපතිවරු එක්කෙනෙක්වත් කැඳෙන්නේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපාර කැඳෙන්නේ නැහැ. වෛද්‍ය ශිෂ්‍ය සංගම් කැඳෙන්නේ නැහැ. එතකොට ඒ කමිටුවේ එකම එක වෛද්‍ය විද්‍යාලයකට නිකන් වැස්සකට ඇතුළලා තිබුණා හිටියේ චතුර සංදීප සේනාරත්න විතරයි. ඒ කමිටුව. රාජ්‍ය සේනාරත්න ඇමතිවරයාගේ පුතා ඊටමගේ බිරිඳත් ඉගෙන ගන්නවා සයිටම් එකේ. එයා විතරයි වෛද්‍ය විද්‍යාලයකට වැස්සකට හරි ගිහිල්ලා තිබිච්ච කෙනෙක් ඉන්නේ. අනිත් අය වෙන වෙනත් ක්ෂේත්‍රවල ඉගෙන ගත්ත කට්ටිය. ඒතර ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳව තීන්දුවක් දෙන පාර්ලිමේන්තු කමිටුවකින් ඒකට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ආයතනයක් ඒ සම්බන්ධ වෘත්තිකයන් කිසිම කෙනෙක් හැදවන්නේ නැතුව තමයි ඒ අපූර්ව ආංශික කාරක සභාව වාර්තා දුන්නේ. ඉතින් ඒ කාරක සභාව වාර්තා අපි ප්‍රශ්න කරා පාර්ලිමේන්තුව ඔබ දැක්කා. ඒක පාර්ලිමේන්තුවේ කතානායක පරයාපකගේ පැත්තෙන් පවා යම්කිසි ඒක තවදුරටත් සාකච්ඡා යුතු කාරණයක් බව ප්‍රකාශ කළා. ඒ නිසා මේ නඩු තීන්දුව ගැන අපි කිව්වේ මේ නඩු තීන්දුව පාර්ශවීය ආණ්ඩුව සහ සයිටම් ආයතන එකතු වෙලා කරපු දෙයක්. ඒ නිසා මේ නඩු තීන්දුවේ 아무තු දෙයක් නැහැ. 아무තු දෙයක් නැහැ කියන එක 아무තු පුදුමයක් නැහැ. විද්‍යාවේ පැමිණිල්ල දෙකම එකට කරමු නිසා. ඒ අවසාන කරුණ වශයෙන් අපි කියන්න කැමති මේ නඩු තීන්දුව මත ඔය ශිෂ්‍යාව ලියාපදිංචි වීම හෝ සයිටම් නීත්‍යානුකූල ගැනීමක් වෙන්නේ නැහැ. මොකද වෙන්න නම් වෛද්‍ය සභාවේ අනුමත කළන්න ඕන. ඒක සෞඛ්‍ය මන්ත්‍රයට දෙන්න බෑ ඒක. ඒක ඒ නිසා තාම වෙලා නැහැ. ඉතින් වෛද්‍ය සභාව මේ සම්බන්ධව අභියාචනා කළොත් ඒ අභියාචනා කරන නඩු ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවනුත් පස්සේ තමයි ඒ තීන්දුව අනුව තමයි ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ අපි කියන්නේ උසාවියට තීන්දුව කරන්න උසාවියේ තීන්දුවට වඩා බලාපොරොත්තු වෙනවා මේ තීන්දුවේ තියෙන මේ කාරණේ සම්බන්ධව අපි දකිනවා පුළුල්. අද තමයි තීන්දුවෙන් පස්සේ තමයි සමහර පාර්ශව මේක කතා කරන්න පටන් ගන්නවා. අපි හිතනවා ඒ සමහර කරුණු මීට කලින් කතා කරා නම් මේ තීන්දුවට මීට වඩා මේ සටන මීට කලින් දේශපාලන වශයෙන් මොකද මේක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. මේක දේශපාලන ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. මේක ආණ්ඩුව විරුද්ධව කටයුතු කරන්නේ ආණ්ඩුවේ ආයතනයකට. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට විරුද්ධව මේ කටයුතු කරන්නේ. එහෙම කරන්න ආණ්ඩුවට බෑනේ. රටේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා රාජ්‍ය ආයතන වලින් කියන දේවල් පිළිනොගෙන ඉන්නත් පිළිගන්න. නමුත් ආණ්ඩුවට බෑ ආණ්ඩුව ආයතනයක් කියන එක පිළිගන්න නැතුව ඉන්නේ. නමුත් මෙතන වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෛත්‍රීපාල සිරිසේන රජය ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති වෛද්‍ය සභාවට විරුද්ධව කටයුතු කරනවා. ඒකෙන්ම තේරෙනවා මෙතන තියෙන දේශපාලන ආර්ථික සම්බන්ධය මුදල් සම්බන්ධය. ඒ වගේම ජනාධිපතිවරයා මාතුමා 2012 මාර්තු මාස 23 වෙනිදා එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සකස් කරපු වාර්තාවක ඉතින් පැහැදිලිව තිබෙනවා සයිටම් ආයතන කිසිසේත්ම නීතිගත කළ යුතු නැහැ කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නය පිළිබඳව මේකට උනන්දු සහගත සෑම කණ්ඩායමක් සමගම ජනතා මුතු වශයෙන් සාකච්ඡා කරලා ඉදිරියේදී මේක සයිටම් ආයතනය නීතිගත කිරීම පරාජයටපත් කිරීම වෙනුවෙන් මේ සටන ඉස්සරහට ගෙන යාම වෙනුවෙන් මේ රටේ උගතුන් කලාකරුවන් සරසවි ආචාර්යවරු ඒ වගේම ශ්‍රී ලංකා
වෛද්‍ය වෘත්තියට දාලා කරන විශාල සංවිධාන රාශියක් තියෙනවා මේ සියලු නාම එක රාශී කරගෙන ඒ වගේම අපි දකිනවා මේ ප්‍රශ්නේදී දේශපාලන වශයෙන් විවිධ දේශපාලන පක්ෂ වලට අයිති නමුත් මේ ප්‍රශ්නේදී මේක නීති විරෝධී මේක වැරදි දෙයක් කියලා පිළිගන්න දේශපාලනඥයන් රාශියක් ඉන්නවා. ඒ නිසා අපි දකිනවා මේ සියලු නාම එක රාශී කරගෙන මේ දූෂිත ආයතන නීතිගත කරලා ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පමණක් නෙමෙයි ලංකාවේ පොදුවේම අධ්‍යාපනයේ ප්‍රමිතිය කාදම මේක පුද්ගලීකරණය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපිට වෙනම වාද කරන්න පුළුවන්. මේ තියෙන්නේ අධ්‍යාපනයේ ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රමිතිය කාදමන තීන්දුවක් තමයි මේ තීන්දුවක අවසන් වෙලා තියෙන්නේ. මේ ක්‍රියාමාර්ගය වෙන්නේ එකම එක දෙයයි. දැන් ඔබ බලන්න අනිත් එක දැන් මෙහෙම තත්යකට ගියාට පස්සේ දැන් උසස් පෙළ මට්ටමක උසස් පෙළ ගත්තට පස්සේ අද නර්ස් කෙනෙක් වෙන කෙනෙක්ටත් B3යි ඒකයි B2ක් විතර තියෙනවා. නර්ස්ලා ඉන්නවා A2යි B1. දැන් A2යි B1 නර්ස්ට දැන් උපදෙස් දෙන ඉන්නේ කවුද? සයිටම් එකේ දොස්තර. S3 දොස්තර. කරන්න පුළුවන් ඉස්පිරිතා. මොකද පරිසාදර මට්ටමක්වත් නැහැ. දැන් තමන්ම විභාගයක් දීලා තමන්ම පාස් වුණා කියලා දැන් වෛද්‍යවරයෙක් වෙන්න කියනවා. දැන් අපි උගත්කම පෙන්වන්න ඕන විභාග වලින් උගත්කම පෙන්වන්න ඕන වෘත්තීමය මට්ටමේ ඉන්නේ. උසාවි නියෝග වලට මම දොස්තර කෙනෙක් කරන්න බෑනේ. උසාවි නියෝග වලට පුළුවන් මම අභ්‍යවකාශ ක්‍රමයක කරන්න. එහෙම බෑ. ඒ නිසා අපි දකින්නේ මේක අධ්‍යාපන ප්‍රමිතිය කාදමීම. දැනට තිබෙන සෞඛ්‍ය සේවයේ තවත් බෙදවැටීම. සහ මේ රටේ ඊටාම සුළු දේශපාලනඥයන් පිරිසක් සහ සල්ලිකාරයෝ ටික දෙනෙක් එකතු වෙලා මුළු රටේ අධ්‍යාපන ආයතන පද්ධතිය දනගැස්සීම. ඒකට ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා අපි කිසිසේත්ම මේ තීන්දුවේ හරය සමගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව තුළ වශයෙන් සයිටම් එක සම්පූර්ණයෙන් පරාජයටපත් කරන තාක්කල් මේ රටේ අධ්‍යාපන පෞද්ගලිකයට එරෙහිව අපට දිය හැකි උපරිම ශක්තිය ශිෂ්‍ය ව්‍යාපාරයටත් ඒ විදිහෙන් කටයුතු කරන සංවිධාන වලටත් අපි ලබා දෙන අපේ පැත්තෙන් ඒකම බලාපොරොත්තු වෙනවා මේ ආයතනය නීතිගත මේ ආයතන අහෝසි කිරීම වර්තමාන රජයෙන් වුණොත් අපි විශ්වාස කරනවා 2020 අනිවාර්යයෙන්ම දේශපාලන බලපෙරළියේදී මේක ප්‍රධාන මාතෘකාවක් වෙන නිසා අපි මේ රටේ දෙමව්පියන්ට කියනවා SB දිසානාගේ ලනු කාලා නෙවිල් ප්‍රනාන්දුගේ ලනු කාලා මේ රටේ දරුවන් දහසකට වැඩි ප්‍රමාණයක් සයිටම් එකට දාලා ඒ දෙමව්පියන්ට වද වේදනාව දෙනවා. අද ඒ දෙමව්පියෝ සයිටම් එකට සාප කරනවා. අද ඒක දරුවන්ගේ දෙමව්පියෝ. දැන් සමහර අවුරුදු 8යි 9යි. මොකද වෛද්‍ය සභාව එපා කියද්දි SB දිසානාගේ පොරටෝක් වලට අහු වෙලා දැම්ම ළමයි. SB දිසානාගේ කිව්වනේ එයාට ලොකු හයියක් තියෙනවා කියලා. SB දිසානාලා හයිය අපි දැක්කා අන්තිම උසාවියට විරුද්ධව කෑ ගහලා හිරෙත් ගියා. අන්තිම රාජපක්ෂ මහත්තයා තමයි නිදහස් කරේ. ඒ නිසා ඒකට අහු වෙලා තමයි ළමයි දැම්මේ මේකට. දැන් අපි කියනවා මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා නඩු කියලා උසාවියෙන් සීල් එක ගහගත්තට පස්සේ ගහකට කළා මේ වෛද්‍ය විද්‍යාලේ ළමයි මේ ආයතන ළමයි දාන්න ගිහිල්ලා තව අවුරුදු දෙක තුනකින් අහෝසි වෙන ආයතනයකට තමන්ගේ දරුවෝ දාගන්න දෙමව්පියෝ කටයුතු කරගන්න නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද 2009 සිට සයිටම් එකට අදාළව දීපු සෑම වාර්තාවකම කියලා තියෙන පළවෙනි නිර්දේශය තමයි සිසුන් බඳවා ගැනීම වහාම නතර කරන්න. with immediate effect. වහාම නතර කරන්න කියන එක 2009 සිට තිබෙනවා. ඒ නිසා අපි දෙමාපියන්ට කියනවා ලනු කාල SD ගේ ලනු කාල වගේ දැන් කිරියල්ලගේ රායිතගේ ලනු කාලා වෙන කරන්න එපා. ඒ නිසා 2020 බලපෙරළියේදී අනිවාර්යයෙන්ම මේ දූෂිත ආයතන නීති විරෝධී වෙනවා. මේ ආයතන දේශපාලන තීන්දුව මත තමයි මේව ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්ති මේ තීන්දුව මත මේ දූෂිත ආයතන වහන්න පුළුවන්. ඒ නිසා අපි ඒකනත් රටේ ජනතාවට දැනුවත් කරමින් මේකට විරුද්ධව කටයුතු කරන්න මේක පරාජයටපත් කරන්න සහ මුලින්ම පරාජයටපත් කිරීම සඳහා මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට උගතුන්ට වෛද්‍යවරුන්ට මේ රටේ පොදු ජනතාවට ඉදිරියට එන්න කියලා ආරාධනා කරමින් මගේ අපේ මූලික අදහස් දැක්වීම අවසන් කරනවා. ඔහුගේ දවසෙන් නඩු තීන්දුව එන්න කලින් අපි දකිනවා මේ විද්‍යුත් මාර්ගය සහ ඒක සමාජාය වැඩමුළුවේ ඒක දේවල් පරිගස්සා තියෙන මේ සයිටම් එක නිවැරදි කියන්නේ එහෙම නැත්නම් මේක නීතිගත කරලා මේක නිවැරදි මට්ටමකින් පිළිගලා දෙන එක කියන්නේ යම් රූපවාහිනී නාලිකාවල ප්‍රසන්න ප්‍රචාරය වුණා. ඒකට දැන් මේ ඒ වගේ දේවල් ප්‍රචාරය කරන එක සාචාරාත්මක අයිතියක් තියෙනවද මේ මාධ්‍යෙට?
ඇත්තට මේක මාධ්‍ය ආයතන වලින් තමයි තීන්දුව කරන්න ඕනකම තියෙන්නේ. නමුත් අපි ඇත්තටම දැකපු දෙයක් තියෙනවා. මාධ්‍ය වලින් තමයි මේ අදහස් ප්‍රමාණය ගිහිලා තියෙන්නේ. නමුත් දකිනවා සමහර මාධ්‍ය වලට සැලකියුතු බලපෑමක් මේ සයිටම් එක පැත්තෙන් සිද්ධ වුණා. ඒ නිසා අපි දකිනවා ඒ නිසා සාධාරණ වාර්තාකරණයක් සමහර අවස්ථාවල සිද්ධ වුණේ නැහැ. සමහර විශේෂ වැඩසටහන් සකස් කළා. මාධ්‍ය ආයතනවල රජයේ සහ පුද්ගලික කියන දෙකේම සයිටම් එක වෙනුවෙන්. ඔබට මම කියන්නම් මම එක මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වුණ එක ආයතනයක සයිටම් එක වෙනුවෙන් කතා කරන්නයි හිටියේ මේ රටේ අධිකරණ ඇමතිවරයයි මේ රටේ නීතිඥ සංගමේ සභාපතිවරයයි. දැන් බලන්න සයිටම් එක වෙනුවෙන් කතා කරන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශ කවුරුත් හිටියේ නැහැ. ඒ මාධ්‍ය විවාදෙදී එකට ආවේ වර්තමාන අධිකරණ ඇමතිවරයයි. මොකද ඔහුත් සයිටම් සම්බන්ධ නඩුවකට උපදෙස් දීලා තිබෙනවා. සයිටම් එක වෙනුවෙන්. ඒ වගේම වර්තමාන මම නම කියන්නේ උපුල් ජයසූරිය මහත්මයා දැන් බායෝ ඇසෝසියේෂන් සභාපති කියලා මට හරියටම මතක නැහැ ළඟදී මොන හරි වෙනසක් වුණාද කියලා. නැත්නම් උපුල් ජයසූරිය මහතා ඒ වෙලාවේ බායෝ ඇසෝසියේෂන් එකේ සභාපතිවරයා මීට මාස කිහිපයකට කලින්. ඉතින් ඔහුත් සයිටම් එක වෙනුවෙන් නඩුවකට පෙනී ඉඳලපු කෙනෙක් මම මේ නඩුව අංකෙත් එක්ක මාධ්‍ය ආයතනෙට කිව්වා. ඉතින් ඒ නිසා අපි දැක්කා ඒ පුද්ගලයන් තෝරගැනීමේදී පවා සාමාන්‍ය මාධ්‍ය ආයතන සාධාරණව පුද්ගලයන් තෝරගන්නවනේ. නේද? කෘෂිකර්ම විෂය ගැන කතා කරන්න ගෙන්නන්නේ නැහැ නේ. මහා මාර්ග ඇමති ආණ්ඩුව මහා මාර්ග විශ්වවිද්‍යාල වෙලා තිබ්බට මාධ්‍ය එහෙම අනාගෙන නැහනේ. නමුත් අපි දැක්ක ඒ සාකච්ඡාවට ගෙනලා තිබුණේ එහෙමයි. ඒ නිසා පැහැදිලිව අපි දකිනවා යම් කිසි ආකාරයක බලපෑමක් තියෙනවා. නමුත් මාධ්‍ය තමයි තීන්දුව කරන්න ඕනේ තමන් ඒ දාන එක හරිද වැරදිද කියන එක. මේ අපිට ඒකට බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. ලංකාවට කොහෙද අවශ්‍ය නැත්නම් අපි හිතන්නේ අවශ්‍ය නැහැ. හේතුව තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවට්ටන්නේ නැතුව ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල දුවන්න බෑ. බොහොම කෙටියෙන් කිව්වොත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ගන්නේ නැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල එකක්වත් දැන් දුවන්නේත් නැහැ. දැන් ස්ලිට් එක ගත්තොත් NIBM NSBM ගත්තොත් සයිටම් ගත්තොත් ඔය හැම එකෙම ඉන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආචාර්යවරු. ඔබතුමාලා දකින්නේ නැති මම පාර්ලිමේන්තුවේ දිගටම මේ පිළිබඳව ප්‍රශ්න මාලාවක් දැම්මා. ඒ ප්‍රශ්න මාලාව අනුව ලංකාවේ වෛද්‍ය විද්‍යාලවල ආචාර්යන්ගේ 21%යි. සියලුම මම ගත්තේ ඇත්තම පීඨ 4ක. මොකද රජරට වයඹ යාපනයේම ආවේ නැහැ. වවම ඒවයි තත්ත්වය ඉතාම නරකයි. ඉතින් වෙනද තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ආචාර්යවරුන්ට රුපියල් 50000ක් විතර වැඩි පඩියක් දීලා ඔවුන්ව ගන්නවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල. අද මොරටු විශ්වවිද්‍යාලේ ඉංජිනේරු පීඨය ගත්තොත් ආචාර්ය 299ක් ඉන්න ඕනේ. එකෙන් 60ක් නැහැ. ඉතින් විශ්වවිද්‍යාලයක් දුවන්න පුළුවන්ද 125ක ආචාර්යු නැතුව? එතකොට ඉතින් බිල්ඩින් හැදෙන්නේ මෙහෙම ඇදේට තමයි. දැන් කිරියල්ලු නැහැ කියනවා විසිටින් ලෙක්චරර්ස් දාලා දුවන්න පුළුවන් කියලා. විසිටින් ලෙක්චරර්ස් දාලා විශ්වවිද්‍යාල දුවන්න බෑ. විශ්වවිද්‍යාල ආචාර්යක ප්‍රතිශතයේ සිට 20ක් 25ක් කළා කොහොමද විශ්වවිද්‍යාල දුවන්නේ? ඒ නිසා අපි දකින දේ තමයි අපි වගේ දුප්පත් රටවල් වල රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සමාන්තරව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ හැම රටේම නේපාලේ, බංගලාදේශ, ඉන්දියාව තත්ත්වෙ මොකද? අද ඉන්දියාවේ දොස්තරලා ගණන් ගන්න නැහැ කවුරුවත්. අද එංගලන්තේ 400ක් අනිත් දොස්තරට වඩා 400ක් ඉන්දියානු වෛද්‍යවරුන්ගේ වෛද්‍ය මොනවාද රෙජිස්ට්‍රේෂන් කැන්සල් වෙනවා. ඉන්දියාව උපාධි පිළිගන්නේ නැහැ. මොකද ඉන්දියාවේ උගන්වන්නේ හරි ගුරුවරු නෙමෙයි. ඔබ දන්නවා ලංකා අන්තර්ජාතික පාසල් ගන්න මොකද්ද ක්වොලිටි එක? අන්තර්ජාතික කිව්වට හිපි එකක්වත් අයිල උගන්වනවද? ඔක්කොම මේ අපේ රටේ නිකම්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තියෙන එකත් හරියට බැරි A level පාස් වෙච්ච නංගිලා මල්ලා ටිකක් තමයි ටීචර්ස් වශයෙන් උගන්වන්නේ. මේ අපේ තරුණ සංගමේ ඉන්නවා නංගි කෙනෙක්. අය එක අන්තර්ජාතික පාසලක උගන්වනවා රුපියල් 16000යි පඩිය. රුපියල් 16000යි පඩිය. මම නමත් කියන්නම් ඕනනම් අන්තර්ජාතික පාසලේ අවශ්‍ය නැහැ. කවුරු අභියෝග කරනවා. ඉතින් ඒ නිසා ක්වොලිටි එකක් නැහැ. ඉතින් ක්වොලිටි එක හදාගන්න මොකද්ද කරන්නේ මේගොල්ලෝ?
ඒගොල්ලන් පිටරටින් ගුරුවරු ගෙනල්ලා විශ්වවිද්‍යාල දුවන්නේ නැහැ. මේ තියෙන සිස්ටම් එකෙන් උරා ගන්නවා. ඒ නිසා දැනටත් රට ගිහිල්ලා ලංකාවට සේවය නොකර රට යන අය නිසාත් ලංකාවේ ආචාර්ය හිඟේ තියෙනවා. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම නිසා මේ තත්ත්වයට වැටිලා තියෙනවා. මොරටු විශ්වවිද්‍යාලයට ආචාර්ය ගණනාවක් දැන් සීට් එකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ලංකාවේ අධ්‍යාපනයේ බ්‍රෑන්ඩ් එකක්. අපි මොන හරි හදාගත්ත දෙයක් ඒක. අපි ගොඩනගාගත්ත සීමිත දේවල් වලින් දෙක කීපයයි 48න් පස්සේ තියෙන්නේ. අපි 48න් පස්සේ ලොකු දෙයක් කරපු රටක් නෙමෙයි. මොනවද අපි කරන්නේ තියෙන්නේ? ඔක්කොම තියෙන නෙගටිව් දේවල්. පොසිටිව් දෙයකට අපි හම්බ කරගත්ත ගොඩනගාගත්ත දෙකට තියෙන්නේ නොමිලේ අධ්‍යාපන ක්‍රමයයි නොමිලේ සෞඛ්‍ය සේවයයි. අපේ රටේ මිනිසුන්ට සමහර අයට ගල් කණුවක් හැදුණා කිව්වම ලොකුවට හැංගීමක් එනවා. ගල් කණුත් අපේ අයිතිය තමයි. උරුමය තමයි. ගල් කණු වලට වඩා වටිනවා නොමිලේ අධ්‍යාපන ක්‍රමය මේ රටේ. ඒක මේ රටේ ඇසට් එකක්. මේ රටේ දේපලක් ඒක. ඒක අපි රටේ ලෝකේ අපි ඉස්සරහා තියෙන දෙයක් ඒක. අපි උඩට ගෙනිච්ච දෙයක් ඒක. ඒ ප්‍රමිතිය කාදනය කිරීම මොන අර්ථයෙන් ගත්තත් වැරදි. ඉතින් ඒක අපි කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කරන්නේ නැතිව අපි වගේ රටවල් වල පෞද්ගලික විශ්වවිද්‍යාල දුවන්න බෑ. ඒක තමයි දැනුත් ඔප්පු වෙලා තියෙන යථාර්ථය. මොකද සයිටම් එක ඇඩ්වර්ටයිස්මන්ට් වල මොකක්ද තියෙන්නේ? සයිටම් එක කලින් දාපු ඇඩ්වර්ටයිස්මන්ට් වලම තියෙන්නේ රජයේ වෛද්‍ය විද්‍යාල වල ආචාර්ය දාලා අපි උගන්වන්නේ කියලා. නැතුව මොනාෂ් වලින්, ලුසියානා වලින්, මොනවාද කේම්බ්‍රිජ් වලින් කවුරුත් එන්නේ නැහැ. ඒකයි ඇත්ත. ඒ කලකුණක් අඩු වෙච්ච අයට සයිටම් එකට යන්න හම්බ වෙනවද? නෑ. ඒ කලකුණක් අඩු වලට යන්න සයිටම් එක හම්බෙන්නේ නැහැ. ඔබතුමා අහපු ප්‍රශ්නේ. ඒ කලකුණක් අඩු වලට තියෙන හේතුව තමයි මේ රටේ 2005 සිට 2017යි දැන් එකදු විශ්වවිද්‍යාලයක් අලුතෙන් ආරම්භ කළා නැහැ. හොරකම් කරන්න හරි වරායක් හදුනේ රාජපක්ෂලා. එයාපෝට් හදුවනේ වහලා තියන්න හරි. පිට්ටනිය හදුවනේ හරක්ට ගන්න හරි තනකොළ. එක විශ්වවිද්‍යාලයක පියස්සක් දික් කරේ නෑ. අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ නැද්ද? කාලයත් එක්ක වැඩි වෙන්න ඕනනේ. ඔබතුමාලා බලන්න. අද ඔබතුමා අහපු ප්‍රශ්නේ මම ඉලක්කාංග මට මතකින් කියන්න. ලංකාවේ ඔබතුමා එක ලකුණ ගැන කියනවා. එක ලකුණ ළමයි සයිටම් එකට යන්නේ නැහැ. අද ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලට S3 ළමයි එන්නේ නැහැ. S3 ළමයි එන්නේ නැහැ. අද ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලට කිල්ලොච්චි වගේ ප්‍රදේශකෙන් පවා එන්නේ B3 මට්ටමේ ළමයි. අද කොළඹ වෛද්‍ය පීඨය ගත්තොත් 95%කට වැඩි ඉන්නේ A3 ළමයි. ඉතින් අපිට හොඳ සම්පතක් තියෙද්දි අපි ඇයි දුර්වල අයගෙන් එක කරගන්න හදන්නේ? මොකද්ද මේ රටට වෙලා තියෙන හානිය? අනික වෛද්‍ය හිඟයට උත්තරයක් නෙමෙයි ඕක. අද ලංකාවේ වෛද්‍ය විශේෂ හිඟයක් නැහැ. තියෙන්නේ වෛද්‍ය වෘත්තිකයන් බෙදා හැරීමේ දුර්වලතාවයක් තියෙනවා. කියන්නේ සමහර හොස්පිටල් වල දොස්තරලා අඩුයි. ඒ හේතුව තියෙන්නේ මේ බෙදා හැරීමේ ප්‍රශ්නය. මම ගණන් හදලා පෙන්නුවා ඊළඟ අවුරුදු 5 ඇතුළතදී අලුතෙන් වෛද්‍යවරු 10000 මේකට එනවා. දැන් වෛද්‍ය හිඟ ගැන කතා කරාට ඉන්ටර්න්ෂිප් එක අවසන් කරලා ඉන්නවා 1600ක් ජොබ් දීලා නැතු. මොකද්ද ඒකට කියන්නේ? සීමා වාසික පුහුණුව අවසන් කරපු 1600ක් ඉන්නවා රැකියාව දීලා නැතු. දැන් වෛද්‍ය පීඨ 8ක 7200ක් ශිෂ්‍ය ශිෂ්‍යවන් ඉගෙන ගන්නවා. ඒ 7200ම එක ලකුණු ළමයි ගොඩක් ඉහළ ලකුණු අන්තිම ළමයි. අපිට ඕන් ඉඳෙද්දි අපිට සංගක්කාර ළමයි හෙල දෙද්දි මොකටද නිකන් දහම් පාසල් ටීම් දාලා මැච් ගස්සා. ඔන්න ඕම කොහම තේරුණා සමහරනේ. අපිට හොඳ අය, දක්ෂ අය, පළපුරුදු අය ඉඳෙද්දි අපි මොකටද මේ එක බස්ස ගන්න පහලට? ඒ නිසා ඒකයි මට කියන්න තියෙන්නේ. එක ළමයි ඒකට කරන්න තියෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් විය යුතුයි. පුළුල් කරලා නැහැ. පුළුල් කරලා නැහැ. ඒක ආණ්ඩුවේ වැරද්ද. ඒකට උත්තරයක් වෙන්නේ නැහැ පුද්ගලික සරසර. අනික ඔබතුමාලා මම කියනවා.
ලෝකේ දැන් මේගොල්ලෝ සංසන්දනය කරන ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව. ඔය එක රටකවත් අධ්‍යාපනයේ ප්‍රමිතිය සරසවි වල පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙන රටවල් වල හුඟක් රටවල් වල නැහැ. කීපයක තමයි තියෙන්නේ. ලොකු ආර්ථිකයක් තියෙන රටවල් වල ඇත්තටම ලොකු ආර්ථිකයන් තියෙන රටවල් වල තමයි තිබෙන්නේ. ඔය අපි වගේ දකුණු ආසියාවේ වගේ පෙට්ටි කඩ ගන්නට වෛද්‍ය විද්‍යාල දාන ලෝකේ කොහේවත්. දාපු රටවල තියෙන්නේ ළමයි බඳවාගන්නේ මුදල් මත නෙමෙයි. මම කියන්නම් ඉම්පීරියල් කොලෙජ් ලන්ඩන්. ලෝකේ තියෙන ඉහළම පිළිගැනීමක් තියෙන වෛද්‍ය විද්‍යාලය. වෛද්‍ය සහ තවත් ආයතන තිබෙනවා. වෛද්‍ය ආයතන ගත්තොත් අතිවිශාල මුදලක් අය කරන බව ඇත්ත. හැබැයි ඒකට සුදුසුකම මොකක්ද? සල්ලි නෙමෙයි. හැම ළමයෙක්ම ඒ අදාළ විභාගයෙන් උසස් පෙළ විභාගයෙන් තියෙන්න ඕන. ඒ තුනක් තියෙන්න ඕන. ඒ තුනෙන් දෙකක් සුපර් වෙන්න ඕන. ඒ කියන්නේ ලකුණු 90ට වැඩියෙන් ඒ දෙකකුයි තව එකකුයි ඕන. එහෙම ගන්න ළමයින්ගෙන් තමයි කට්ටියක් සල්ලි දීලා කරගන්නේ. කට්ටියක් ශිෂ්‍යත්ව පදිකට ගන්න. ඔය සයිටම් ආයතනයේ වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයන්ගේ දරුවෝ දෙන්නේ. එහෙම ලන්ඩන් ඉම්පීරියල් එකේ ඉගෙන ගන්නවා. එයා දන්නක ප්‍රමිතිය. ඒකට S2 S3 කට්ටිය දාලා නැහැ. ඒකයි මේක ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක්. මේක මුදල් සම්බන්ධ ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒ නිසා ඒකයි කියන්නේ ලෝකේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගන්නේ සුදුසුකමට. ගන්නගෙන් කොටසකට සල්ලි ගන්නවා, කොටසකට ශිෂ්‍යත්ව දෙනවා, කොටසකට පූර්ණ ශිෂ්‍යත්ව දෙනවා. මේක එහෙම නෙමෙයි. ඒක ගන්න කියන්න පුළුවන් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා නැති අවස්ථාවක ඒ ළමයි අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා. ඒකට ලංකාවේ තියෙන විදේශ විනිමය විශාල ප්‍රමාණයක රටවලට ඇදී යනවා. මේකට පිළිමවක් විදියට මොකද කළේ? ලංකාවේ විදේශ විනිමය පිටරට ඇදලා යන එක නතර කරන්න කොච්චර දේවල් ගන්න තියෙනවද? දැන් මේකෙන් ඇදලා යන්නේ ඇයි? මේකෙන් ඇදලා යන්නේ මේ රටේ අවශ්‍ය විශ්වවිද්‍යාල ආරම්භ නොකරන නිසා. මොන දෙමාපියෝද දරුවෝ පිටරට යන කැමති? මේ රටේ විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. අලුතෙන්. මොකද අපේ රටේ ලෝකෙට යන්න පුළුවන් ඒකෙන් අපිට මේ මොනවද හදලා තව ඉස්සරහට යන්න බෑනේ. අපිට අධ්‍යාපනය තමයි යන්න පුළුවන් ලෝකෙට. විශ්වවිද්‍යාල හදලා දරුවෝට උගන්වන්න ඕන. ඒතර ඒගොල්ලෝ ඇලස්කාවේ හරි ඇමරිකාවේ හරි කැනඩාවේ හරි ගිහින් ඉගෙනගෙන ලංකාවටත් මුදලක් එවයි. සමහර ලංකාවේ පදිංචියට ඒ රටවල පදිංචි වෙයි. ලෝක ජාත්‍යන්තර ආයතනවල වැඩ කරයි. ඒක රටට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට දැන් විදේශී නිමයක් ගත්තොත් මේගොල්ලෝ දැන් එක മന്ത്രിට පර්මිට් එකකුත් දීලා තියෙද්දි තා වාහන 58ක් එක්කෙනාට ලක්ෂ 7 ගානේ කුලියට දෙන්නේ කොහෙන් හදන වාහනද ලංකාවේ ඇසෙම්බල් කරන්නේවද? ඒත් විදේශී නිමයනේ. අපි ගණන් හදලා බැලුවා ඔය වාහන පර්මිට් වලින් එක ෆැකල්ටියක් සම්පූර්ණයෙන් දුවන්න පුළුවන්. බැඳුම් කර වංචාවෙන් අය කරගත්තට පස්සේ වෛද්‍ය විද්‍යාල 5ක් පටන් ගන්න පුළුවන්. ඒකට කෝටි 3000 ගානේ දාලා. ඒත් විදේශී නිමය තමයි. ඒ නිසා අපි අනවශ්‍ය දේවල් වලට කොතරම්නම් විදේශී නිමය නාස්ති කරනවද? මේක නාස්තියක් නෙමෙයි. මේ අපි ඔක්කොම කතා කරන්නේ අධ්‍යාපනයේ ප්‍රමිතිය රැකගන්න. ඒකයි අපිට කියන්න තියෙන්නේ. වෛද්‍යීන් ගැන කියනවනේ. මෙරට විතරම වෛද්‍යීන් ගැන කියනවා. ඉතින් දැන් කොයි මේ අපේ රටේ නිදාස් අධ්‍යාපනය කියලා ඒ වැඩිදුර පුහුණුව සඳහා විදේශගත කරනවානේ රටේ මුදල් වලින්. ඒ අර ඉතින් වැඩි පිරිසක් ලංකාවට එන්නේ නැහැ කියලා. ඔව් අපි දන්නවා වැඩි පිරිසක්ද කොහොමද සැලකිය යුතු පිරිසක් එක්කෝ එහෙම නතර වෙනවා එහෙම නැත්නම් මෙහි ඇවිල්ලත් නැවත යනවා. අර පදිංචියට අමාරු කරලා යනවනේ. ඉතින් අපි ඒකයි පාර්ලිමේන්තුවේ යෝජනා කළේ ඒ පිරිස නතර කරගන්න නම් කල හැකි එක දෙයක් තමයි නොමිලේ අධ්‍යාපනයෙන් උපාධි ගන්න වෛද්‍යවරුන්ට පමණක් නෙමෙයි සියලුම උපාධි ශිෂ්‍යයන්ට රජයත් සමග ගිවිසුමක් අත්සන් කරන්න ඔවුන් ඒ ලංකාවට සේවය කළ යුතු අවම වසර 5 හරි 10 හරි සේවය නොකර ලංකාවෙන් යනවා නම් ලෝකෙ ගොඩක් රටවල් එහෙම තියෙනවා මේ ලංකා රාජ්‍යයට මේ විශාල මුදලක් ගෙවිය යුතුයි කියලා නීතියක් පනවන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හිතනවා වැදගත්ම දේ වෙන්නේ එවැනි නීතියක් පනවනවා එකත් වැදගත්. ඒ වගේ වැදගත්ම දේ වෙන්නේ සරසවි ආචාර්යවරු ප්‍රමාණය වැඩි කර ගැනීම අත්‍යවශ්‍යයි. ගොල්ලන්ගේ වැඩ වැඩි කළ යුතුමයි. නැතුව අපිට තියාගන්න බෑ. ඔබතුමාලා බලන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් ගන්නෙ ෆස්ට් ක්ලාස් එකක් ප්‍රථම පන්ති උපාධියක් තියෙන මට්ටමේ අය. ඒත් ප්‍රථම පන්ති උපාධියක් තියෙන ඉංජිනේරුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි ගත්තොත් ඔවුන්ට ආණ්ඩුවේ සහාය කතිකාචාර්යවරයෙක් වශයෙන් සම්බන්ධ වෙන විශ්වවිද්‍යාලේ
සියලුම දීමනායක ලැබෙන රුපියල් 88000ක් විතර වගේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වුණාම හම්බෙන්නේ රුපියල් 1,25,000ක් විතර වගේ. මහා ආචාර්යට 1,30,000ක් විතර වගේ. එතකොට ඔබතුමාලා බලන්න මේ ගානට මේ ඉහළම ලකුණු ගන්න කට්ටිය තියාගන්න බෑ. ඒ නිසා තමයි සයිටම් වගේ කඩවල වලට පුළුවන් වෙන්නේ තව 50000ක් වැඩිපුර දීලා 1,30,000 වල සයිටම් එක දෙන්නේ 1,80,000. සීනියර් මහාචාර්ය 2,25,000. ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ මහාචාර්යට 1,50,000. ඉතින් ඉතින් 75,000ට මේ යන්නේ. ඉතින් ඒක නිසා එකට කරන්න තියෙන්නේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරන එක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශේෂයෙන්ම සහ අර වගේ කොන්දේසියක් පනවන එක. ඒක අර උසස් අධ්‍යාපනයට බාධාවක් කළ යුතු නෑ. උසස් අධ්‍යාපනයට යන්න අවස්ථාව දෙන ගමන් උසස් අධ්‍යාපනයෙන් පස්සේ ඒව රැඳී සිටිනවා නම් අර ඔබතුමා කිව්ව කාරණේට අපිට ප්‍රියම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ වෙන කිසිම උමනාවක් ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියුණු කිරීම පිළිබඳ කිසිම උමනාවක් නැති සයිටම් එක වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය ඇමති කෙනෙකුයි සයිටම් එක වෙනුවෙන් කටයුතු කරන උසස් අධ්‍යාපන ඇමති කෙනෙකුයි මේ කිසිම දෙයක් ගැන දන්නේ නැති ගල් පිළිමයක් වගේ ඉන්න ජනාධිපතිතුමෙක් එක්ක තමයි අද මේ දූෂිත ආයතනයක් නීති කරලා තියෙන්නේ.